අයිබෝන් ළමයි හොඳටම සුබ දැසනක්. දැන් මේ වෙනකොට අපි මොනවද විශිෂ්ට අබ්දාරිතා හොයන කොටස වෙනකම් පරීක්ෂණ මේ සාකච්ඡා කරලා තියෙන්නේ. ඒවල විශේෂයෙන් සාකච්ඡා කරලා තියෙන පුතේ. දැන් අද අපි සිසලන නියමය ඉවර කරනවා. එතකොට සිසලන නියමයේ සම්බන්ධව සිලබස් එකේ තියෙන ප්‍රැක්ටිකල් එකකින් විතරක් ප්‍රැක්ටිකල් එක කරන්න ගියොත් පොඩි අමාරුවකට වැටෙනවා. මොකද මේ ඒක කරන්න ගියහම පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක නිසා හොඳම දේ තමයි සිසලන නියමය ප්‍රැක්ටිකල් එකකින් ඒ කියන්නේ සිලබස් එකේ දීලා තියෙන එක කරන්නේ නැතිව ඒ කියන්නේ ඒකට අමතරව ඒ කරන එකත් කරලා ඒක විතරක් කරන්නේ නැතුව සිසලන නියමයේ සත්‍යාපනය කිරීමේ ප්‍රැක්ටිකල් එක පොඩ්ඩක් කියලා දීලා එතනට ආවනම් මේ වැඩේ කරන්නේ කොහොමද කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව පැහැදිලි අවබෝධයක් එනවා. මොකද සිලබස් එකේ තියරි වල උගන්වන්න තියෙනවා පුතේ නිව්ටන්ගේ සිසලන නියමය සත්‍යාපනය කිරීම සම්බන්ධව යම්කිසි දෙයක් උගන්වන්න තියෙනවා. එතකොට ඒ උගන්වන්න තියෙන දේ සහ මේ ප්‍රැක්ටිකල් දෙක එකට සම්බන්ධ කරාට පස්සේ තමයි මේ පිළිබඳව හොඳ අවබෝධයක් එන්නේ. එහෙම නැත්නම් ඔයාලට නිකන් අහසින් පාත් වුණා වගේ සීන් එකක් තමයි මෙතනදී වෙන්නේ. මේක ඊටාම විස්තර සහිත ප්‍රැක්ටිකල් එකක්. බලමු සාකච්ඡා කරලා කොහොමද කියලා. තව පුංචි නිවේදනයක් තියෙනවා පුතේ දෙන්න. සඳුදා ඉඳන් සුපුරුදු පරිදි ආයි MCQ papers පටන් ගන්නවා. MCQ papers තත්ත්වය අපිට විසඳන ස්වභාවයක් නැහැ. ඒක නිසා දිගටම structured papers සාකච්ඡා කරනවා. structured papers සාකච්ඡා කරන විදිහ තමයි දැන් මේ ගැටලුව පවතින්නේ. තව මොකක් හරි ක්‍රමයක් බලලා තව සතියක් ඇතුළත structured papers උත් එහෙම පටන් ගන්නවා. structured උත් ලියන්න පටන් ගන්නවා. මොකද මේ ඔන්ලයින් එකම තමයි දිගටම කියන්නේ මම කියන්නේ අපිට හැමෝටම ඔන්ලයින් පේපර් එකක්වත් එවා ගන්නවත් විදිහ නැත්නම් තත්ත්වයක් උදා වෙනවා ඉස්සරහට. කර්ෆියු නම් ලිෆ්ට් ඔෆ් කරයි. ඒ කෙසේ වෙතත් අපිට බැලන්ස් කරගන්න පුළුවන් ගනුදෙනු කරගන්න පුළුවන් වාතාවරණයක් වෙන එකක් නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් මේ විදිහටම soft copy සරහාම මේ වැඩේ කරන්න සිද්ධ වෙවි කියලා තමයි මට නම් හිතෙන්නේ. මේ යන විදිහේ හැටියට. ඒ නිසා මොකද ඔයගොල්ලෝ ඔන්ලයින් එකක් කවන්නේ මට පේපර් ටික ඔයගොල්ලන්ට එවන්න පුළුවන් නම්. එහෙම එවන්නත් හැකියාවක් නැහැ ළමයි මේ ටියුට් එක ආගන්න තමාරුයි මේ තත්ත්වයේ දවස්වල. ටියුට් එවන්නත් වෙනම කියන්නේ කුරියර් සර්විස් උත් සෑහෙන නිකන් ඩෙඩිකේටඩ් සීන් එකක් තියෙන එක සර්ලා වෙන් කරගෙන දැන් කුරියර් සර්විස් උත් ප්‍රශ්නයක් මොකද තියෙන්නේ. ඒක නිසා මේ පොඩ්ඩක් බලමු soft copy සරහා මේ වැඩේ කරන්න නැත්නම් අපි උපරිමයෙන් කරන්න බලමු. මොකද මේ කොහොමද මේ නෝඩ් ඔයගලන්ට 2011 ඉඳන් 2016 වෙනකන් ඉවරයි. 2017 18 17 ටෙලිකාස්ට් වුණා. 2017 ටෙලිකාස්ට් වුණා. 2018 ටෙලිකාස්ට් වෙන්න තියෙනවා. 19 20 නෝඩ් ලබන සති දෙකෙන් ඒකත් ඉවරයි පුතේ. ඒතර ඔයගලන්ට තියෙන්නේ අමතරව දැන් අලුත් පේපර්ස් වලට මුහුණ දීලා අලුත් පේපර්ස් සාකච්ඡා කරගෙන යන්නේ. ඒ වගේම පාස් පේපර්ස් MCQ සාකච්ඡා කරන්න. ඒතර ෆුල් පේපර් සාකච්ඡාවක් එක්ක අලුත් පේපර්ස් උත් එක්ක තමයි ඉස්සරහට මේ ගමන යන්න තියෙන්නේ. හරි. මාතෘකාව ලියන්න. පළවෙනි මේක සිසිලන නියමය ප්‍රැක්ටිකල් එකේ නම සිසිලන නියමය. එතකොට සිසිලන නියමය කියන එක අපි ආකාර දෙකකට කතා කරනවා පුතේ. සත්‍යාපනය කිරීම අනිත් එක තමයි වීතාදා සංසන්දනය. හරි ඔය කියන ටයිප්ස් දෙකට තමයි මේ කතා කරන්නේ. අගල් දාගන්න. මේ ප්‍රැක්ටිකල් එක කතා කරන ප්‍රධාන මාතෘකා දෙක තමයි පුතේ මේ තියෙන්නේ.
හරි. හොඳයි පුතේ. හොඳයි. රයිට්. පළවෙනි මාතෘකාව ලියන්න. සිසිලන නියමය සත්‍යාපනය කිරීම. දැන් මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ සිසිලන නියමයේ ප්‍රැක්ටිකල් උත් බලලා ඉවරයක් කරලා ඇති කියලා මම හිතනවා. මම හිතනවා පුතේ ටිකක් කරලා ඉවර ඇති කියලා. සිසිලන නියමයේ තියරි මම දාපු ටික තියරි ටික බලලා ඉවර ඇති කියලා. මේ වෙනකොට දෝලන තරංගත් කාලය ප්‍රමාණවත් බලලා ඉවර කරන්න. තාපි ප්‍රැක්ටිකල් එකේ මුල දෝලන තරංග පාඩමේ අන්තිම කැලල තියෙනවා. මම සියලුම මේ තියරි ටික පුතේ දැම්මා. මොකද කමන්නේ බලන දරුවෙට මෙතන බලලා ඉගෙන ගන්න කියලා. මොකද පන්තියක් හරියට ඉගෙන ගන්න නැති දරුවෝ ඉන්නේ මේ කාලේ. ඒ නිසා කමන්නේ කියලා දැම්මා. හරි. මගේ පන්තිලා ආවත් එක කියලා මම දැම්මා දරුවෙට කැමති දරුවෙට ඉගෙන ගන්න කියලා. ඉතින් ඔයාලා බලලා අඩුපාඩු තියෙනවා නම් ඒව හදලා අඩුපාඩු තියෙනවා නම් ඒව අහගෙන ඉවරයක් කරගන්න. ඊළඟට අපි දැන් මොකද්ද චුම්බක ශේෂ්ත්‍රත් මේ වෙනකොට ඉවර වෙගෙන යනවා. ඉතින් පුතේ මේ වැඩ කීපයකට යන නිසා තමයි මේ වෙලාවල් පොඩ්ඩක් ලිමිට් කරලා ඔයගලන්ට දීලා තියෙන්නේ. නැත්තම් මේක තිත්ත වෙනවනේ මේ කරන්න ගියාම පස්සේ එක දිගට පැය 4ක් 5ක් ඉන්න ගියාම පන්තියක. මොකද සතිය පුරාවටම මගේ වීඩියෝස් 3ක් 4ක් බලන්න තියෙනවා. ඒවට අදාළ වෙලාව තමයි ඔය දීලා තියෙන්නේ. ඒක නිසා කරුණා කරලා වෙලාව කළමනාකරණය කරගෙන ඒ වැඩ ටික කරගන්න. හරි. හොඳයි. දැන් යමු මාතෘකාවට. සිසිල නියමයේ සත්‍යාපනය කිරීම. දැන් මොකද්ද සිසිල නියමය කියලා කියන්නේ? මොකද්ද දැන් හොඳට මතක ඇතිනේ සිසිල නියමය? මොකද්ද? මොකද්ද පුතේ සිසිල නියමය කියන්නේ? සාමාන්‍යයෙන් තාපය හානි වෙන ක්‍රම තියෙනවා 3ක්. සන්නයනය, සංවහනය, විකිරණය. සන්නයනයයි සංවහනයයි විකිරණයයි ගත්තට පස්සේ සිසිල නියමයේ වළංගු වෙන්නේ මෙන්න මේ සංවහනයට විතරයි. සිසිල නියමයේ වළංගු වෙන්නේ මෙන්න මේ සංවහනයට විතරයි. සංවහනයෙන් සිසිල් වෙන වස්තුවක්. ඔන්නෝම වාතයේ එල්ලලා තියෙනවා යම් කිසි වස්තුවක්. තාප පරිවාරක නූලකින් එල්ලලා තියෙනවා. ඒතකොට මෙයාගේ සන්නයනයක් ලොවෙත් සිද්ධ වෙන්න විදියක් නැහැ. සංවහනයක් විතරමයි. වෙන්න පුළුවන් එකම විදිහේ සංවහනයක් විතරමයි. දැන් පොඩි මතක් කිරීමක් කරන්නම් මොකද්ද සංවහනය කියලා කියන්නේ? සංවහනය කියන්නේ පුතේ යම් කිසි වස්තුවක් මෙහෙම තියෙනකොට ඒ වස්තුව එයා අවට ඉන්න තරල ස්තරය ඒක වායු වෙන්නත් පුළුවන් ද්‍රව වෙන්නත් පුළුවන්. තරල ස්තරය රත් කරනවා. රත් කරාම තරල ස්තරය ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වෙච්ච ගමන් එයා මත ක්‍රියාත්මක වෙන උඩුකුරු දරපුම වැඩි වෙලා ඒ රත් වෙච්ච වාත ස්තරය මේම උඩට යනවා. නායි මං කියන්න යම් කිසි රත් වෙච්ච වස්තුවක් වාතයක තියලා තියෙනකොට එයා අවට ඉන්න තරලයේ ඉන්නවනේ. ඒක වායුවක් වෙන්නත් පුළුවන් ද්‍රවයක් වෙන්නත් පුළුවන්. ඒ අවට ඉන්න තරලය මෙයාගේ තාපය උරාගෙන පුතේ ප්‍රසාරණය වෙනවා. තාපය උරාගෙන ප්‍රසාරණය වුණාට පස්සේ මේ ඉන්න තරල ස්තරයට මෙහෙම ඉඳලා වැඩක් නැහැ. ඒක මෙහෙම උඩට මම ජගිරි ජල්ලියා කියලා මෙහෙම උඩට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට මොකද වෙන්නේ? ඒ උඩට යන්නේ කවුද? හරි? ඒ උඩට යන්නේ මේ රත් වෙච්ච වාත ස්තරය. එතකොට සිසිල් හුලං ආයි මෙහින් ඇවිල්ලා මෙයාගෙන් ආයි තාපය අරගෙන ඔය කියන ක්‍රියාවලිය දිගින් දිගටම සිද්ධ වෙනවා. එතකොට මෙයාගේ තියෙන තාපය මේ වාතයට දීලා වාතය උඩට ගමන් කරවීමක් තමයි සිද්ධ වෙන්නේ. ඕක තමයි සංවහනය කියන්නේ. ඕක තමයි පුතේ සංවහනය කියන්නේ. the connection කියලා කියන ඕකට තමයි. හරි? සංවහනය කියන්නේ ඕකට. ඒක කොහොමද උඩ යාම කියන කාරණේ සිද්ධ වෙන්නේ? අපි මෙන්න මෙහෙම තරලයක් ගත්තොත් එහෙම තරලයක මම සලකනවා පොඩි මනක්කල්පිත වාත ස්කන්ධයක්. තරලයක අර අපි පීඩනය සඳහා සමීකරණ ඔප්පු කරා වගේ තරලයක මම සලකන පොඩි මනක්කල්පිත වාත ස්කන්ධයක්. මේ මනක්කල්පිත වාත ස්කන්ධේ බර mg මෙහෙම ලියලා එයා මත ක්‍රියාත්මක වෙන උඩුකුරු දරපම නොහො තියෙනවා. දැන් පුතේ මේ වාත ස්කන්ධය මත ඇදෙන උඩුකුරු දරපමයි මේ බරයි බැලන්ස් වෙලා තියෙන්නේ. මෙයා සමාන වෙලා මේ කොහෙටවත් යන්නේ නැහැ. මෙයා මෙහෙම අචලව පවතිනවා. යම් හේකින් මෙයාට තාපය හම්බෙලා මේක මෙන්න මෙහෙම ප්‍රසාරණය වුණොත්
මේකගේ පුතේ බරම තමයි. ඒක වෙනස් වෙන්නේ නෑ. mg ම තමයි. හැබැයි දැන් u මොකද වෙන්නේ? u dash කියලා වෙන ලොකු අගයකටපත් වෙනවා. ඇයි? පරිමාව වැඩි වෙච්ච ගමන් u සමානයි v rho g වෙලා මොකෝ වෙන්නේ? පරිමාව වැඩි වෙලා උඩුකුරු තරකුම වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ දැන් u dash කියන එක ලා විශාලයි mg ට වඩා. එහෙනම් මොකෝ වෙන්නේ? මේ රත් වෙච්ච වාත කඳ මෙහෙම උඩට එනවා. ඒක තමයි පුතේ වෙන්නේ මෙතන වෙන්නේ. මේ මෙතන වෙන වැඩේ තමයි මම මේ කියලා ලොකු කරලා ඇන්දේ. මේක තමයි සංවහනය කියලා කියන්නේ. දැන් ඔය පොඩි ඔය කියපු දේවල් නිකන් සරලව දාගන්න. පොඩි දලව දාගන්න. මොකද්ද සංවහනය කියලා කියන්නේ කියලා අමතක නම්. අර මෙහෙම ෆික්ස් කරගන්න ටික පුතේ සෑහෙන වටිනවා. ඔය අත්‍යවශ්‍ය ටික විතරනේ මෙතනදී කියන්නේ. සංවහනය කියලා කියන්නේ මොකද්ද කියන එක ඔය ලියා ගන්න කොලේම පැත්තකින් දාගන්න. එතකොට පුතේ සංවහනය කියලා කියන එකේදී මට කියන්න සංවහනයේට ගුරුත්වයේ බලපෑමක් තියනවද? ඔව්. මේ උඩුකුරු තරපුම බර මේ ඔක්කොම ගුරුත්වයේ බලපෑමක් තියෙනවා පුතේ. එහෙනම් කවුරුහරි කිව්වොත් එහෙම අභ්‍යවකාශයේ සංවහන ධාරා ඇතිවිය නොහැක කියලා. ඒක හරි. අභ්‍යවකාශයේ ඇයි? අභ්‍යවකාශයේ ගුරුත්වයක් නැත්තම් ගුරුත්වජ බලපෑමක් නැති නිකන් ස්පේස් එකට අවකාශයට ගියොත් එහෙම මේ පෘථිවි විශ්වයට ගිහිල්ලා මහ පොළොවෙන් නික්මෙලා විශ්වයට ගිහිල්ලා ගුරුත්වයක් නැති ස්ථානයකට ගියොත් එහෙම මේ කියන G කියන එකලාගේ බලපෑම නැහැ පුතේ. එහෙම නැත්නම් අපිට සමහරවල් ගෝතින් එහෙම කෘත්‍රිමව අත්දකින ලද බර රහිත භාවයකදී සංවහන ධාරා ඇති වෙන්න පුළුවන්ද කියලා බෑ පුතේ. ඇති වෙන්න බෑ. බර රහිත භාවයක් කියලා කියන්නේ ගුරුත්වයේ බලපෑමක් නැහැ කියන එක. පා වෙනවා. හැම වස්තුවම පා වෙනවා. ඉතින් මෙහෙම ලොකු වුණා කියලා මෙයා උඩට අරන් යන උඩුකුරු තරපෝකින් බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ වුණාට නිදහසේ පහළට වැටෙන ද්‍රව කඳක් ඇතුලේ සංවහන ධාරා ඇති වෙන්න පුළුවන්ද? බෑ. ඇයි? උඩුකුරු තරපෝ කියලා විශේෂයෙන් පදයක් එතන නිර්මාණය වෙන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සංවහන ධාරා වලින් පොඩි MCQ අහනවා නිකන් කෙලවෙලා ඇඹරිලා යන්න. ඒ නිසා ඔය කියන පොයින්ට් එක පිළිබඳව යම් අවබෝධයක් තියාගන්න. දැන් මේකට තියරි දෙන්න පුළුවන් ඇටි හැලෙන්න. වැඩක් නැහැ. එහෙම පුරුදු වෙන්න එපා. u dash සමානයි v rho g නේ. g කියලා කියන්නේ සඵල තොරණය. මෙතන නම් ගුරුත්වජ තොරණය. මේකේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් g. උඩට තොරණය වෙනවා නම් g ධන a. පල්ලෙහාට යනවා නම් g ඍණ a. මතකනේ? එතකොට නිදහසේ පහළට වෙනවා නම් මේක බිඳුවයි. එන උඩුකුරු ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. බර විතරයි තියෙන්නේ. නිදහසේ පහළට වෙනකොට ප්‍රතික්‍රියා බල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකවල නිදහසේ ඕම්මම ඉන්නවා. නිදහසේ පහළට වෙන වස්තු තුල තරල තුල සංවහන ධාරා ඇති විය නොහැක. මේ සංවහනය කියන සංසිද්ධිය ද්‍රව වායු කියන දෙවර්ගයට මේක අයිති. ඒ කියන්නේ සියලුම තරල තුල පවතින ලක්ෂණයක් තමයි පුතේ සංවහනය කියන එක. තරල තුල පවතින ලක්ෂණයක්. හොඳේ. ද්‍රව වායු දෙකොල්ලන්ටම මේක අයිති. ද්‍රව වායු තරල සියල්ලටම මේක අයිති. ඔය දැන් මම ලියාගෙන ඉඳලා කියන්නේ. හරි. සංවහනය දැන් හරි. දැන් ඔය සංවහනය පොඩ්ඩක් ස්වාභාවිකව වෙන්න දුන්නොත් මන්දගාමී. හිමීට ඉබ්බාගේ සිද්ධ වෙන්නේ. මේකට අපි පොඩ්ඩක් පොඩි ස්ටිමියුලන්ට් එකක් දෙනවා. මොකද්ද? පොඩි උත්තේජකයක් දෙනවා. ෆෑන් එක. ෆෑන් එකක් දාලා තිනකොට හුල බලහත්කාරයෙන් හරි යවනවා. තාපේ අරන් උර අපතරකන් ඉඳලා උඩ යනකන් ඉන්නේ නැහැ. බලහත්කාරයෙන් හරි යවනවා. ඒ හුලන් එනවනේ. හුලන් ඇවිල්ලා අර ළඟ ඉන්නව තල්ලු කරගෙන තමයි අලුත් හුලන් එන්නේ. එතකොට පුතේ ඔය සංවහනයේ ප්‍රධාන ආකාර දෙකයි ස්වාභාවික සංවහනයයි කෘත සංවහනයයි කියලා දෙකයි. හරි.
මේ සිසිල්න නියමය ස්වාභාවික සංවහනයටත් වළංගුයි කෘත සංවහනයටත් වළංගුයි. පැහැදිලිද? එතකොට මොකද සිසිල්න නියමය කියන්නේ? මෙයාගෙන් ඉවතට තාපය හානි වන ශීඝ්‍රතාවය මෙයාගෙන් එළියට තාපය හානි වන ශීඝ්‍රතාවය පුතේ මෙන්න මෙතනදී ගණිතයේ සම්බන්ධයක් එනවා. යමක් හානි වෙන ශීඝ්‍රතාවය යමක් වෙනස් වෙන ශීඝ්‍රතාවය කියලා සිංහලෙන් කියනකොට ඒක ගණිතයේ සංකේතවත් කරන්නේ මෙන්න මේ විදිහට dq/dt. ඒ කියන්නේ කාලයත් එක්ක තාපය වෙනස් වෙනවා කියන එක තමයි මේකේ අර්ථය. මේකෙන් කියන්නේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි මේකෙන් ලබා දෙන්නේ. ඒක අනුලෝම සමානුපාතිකයි වස්තුවේ උෂ්ණත්වයත් බාහිර පරිසරයේ උෂ්ණත්වයට අතර අමතර උෂ්ණත්වයට එහෙම නැත්නම් වැඩිමනත් උෂ්ණත්වයට dq/dt අනුලෝම සමානුපාතිකයි වස්තුවත් බාහිර පරිසරයත් අතර අමතර උෂ්ණත්වයට. right? එතකොට මේ dq/dt කියලා කියන්නේ කවුද? සරලව ඔගේ ඔයගොල්ලෝ මේ සූත්‍ර මොකද විසඳන්න දෙයක් නැහැ. මේ පදේ නම විතරක් මතක තියාගන්න. තාපය හානි වෙන ශීඝ්‍රතාවය. හරි? θ ඍණ θ r ට අපි කියනවා අමතර උෂ්ණත්වය. නැත්නම් වැඩිමනත් උෂ්ණත්වය. හරි? මෙන්න මේක තමයි නිව්ටන්ගේ සිසිල් නියමය. මොකද්ද? සංවහනයෙන් සිසිල් වෙන වස්තු සඳහා සංවහනයෙන් සිසිල් වෙන වස්තු සඳහා තාපය හානි වෙන ශීඝ්‍රතාවය වස්තුවත් බාහිර පරිසරයත් අතර අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. right? සිසිල් නියමය කියලා ලියලා මේ කතන්දරේ ලියා ගන්න. සංවහනයෙන් සිසිල් වෙන වස්තු සඳහා සංවහනයෙන් සිසිල් වෙන වස්තු සඳහා සංවහනයෙන් සිසිල් වෙන වස්තු සඳහා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය තාපය හානි වීමේ ශීඝ්‍රතාවය වස්තුවත් බාහිර පරිසරයත් අතර අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වේ. මේක තමයි පුතේ නිව්ටන්ගේ සිසිල් නියමය. ඕක තමයි දැන් අපි සත්‍යාපනය කරන්න යන්නේ. හොඳේ හරි කියලා පෙන්නන්න යන්නේ. එතන මේක සමීකරණයක් වශයෙන් ගන්නවා dq/dt සමානයි ka θ ඍණ θ r. මේ k කියලා කියන්නේ සිසිලන නියතය. හරි? මෙයාට අපි කියනවා පෘෂ්ඨික විමෝචකතාව කියලා. සංවහනීය විමෝචකතාව කියලා කියනවා. පෘෂ්ඨික විමෝචකතාව කියලා කියනවා. ඒ කියලා කියන්නේ පෘෂ්ඨ වර්ග එළය වර්ගඵලය. හරිනේ? එතකොට මෙන්න මේක තමයි ගණන් හදන්න පාවිච්චි කරන සමීකරණය. සරලව මේ q බෙදීම t කියලා මතක තියාගත්තම වැඩි ලේසි. ටැග්ගලොන් වැඩි දාගන්න. හොඳයි. හරි පුතේ. දැන් ඔන්න සිසිල් නියමයේ සම්බන්ධව යම් ඇති අවබෝධයක්. දැන් මෙන්න මෙතනදී සාමාන්‍යයෙන් සිසිල් නියමයේ වළංගු වෙන තත්ත්ව තියෙනවා. ස්වාභාවික සංවහනයෙන් නම් වැඩකින් ළමයි ඇහුවා මේ අතර මේ k ඔතන දැන් ඔයාලට පේනවා ඇති බෝඩ් එකේ සිසිල් නියමයේ සමීකරණ දෙන්නේ ka θ ඍණ θ r කියලානේ. එතන ඔතන ඔය
k කියන එකට e කියලා දානවා සමහරවිට k a නැතුව k කියලා විතරක් දානවා එතන ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ඒක මොකක්ද කියලා අහුවා දැන් මම ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ ටීචර්ස් ගයිඩ් එක මේ රජයෙන් ඉෂුව කළ තියෙන ටීචර්ස් ගයිඩ් එකේ සිසල නියමයේ කොටසට මේ දිනේ නිව්ටන්ගේ සිසල නියමය ඉදිරිපත් කරන්න පේන නැත්නම් ඔයාලට තාපය හානි වීමේ ශීඝ්‍රතාවය සඳහා මෙතන මේ θ නෙමෙයි q වෙන්න ඕන මෙතන මේ θ නෙමෙයි ඒක ප්‍රිටි මිස්ටේක් එකක් එතන තාපය හානි වීමේ ශීඝ්‍රතාව සඳහා dq by dθ දැන් dq බෙදීම dθ සමානයි ka θ ඍණ θ r ප්‍රකාශය ඉදිරිපත් කරන්න මෙතන පුතේ මේ k කියලා කියන්නේ සිසිලන නියතය නැත්නම් අපි අර ගත්තොත් එහෙම සෝරි මේ අලමයි විතර සිසිලන නියතය මේ සංවහන නියතය සෝරි මට ඒක වැරදිලා ලියලා තියෙන්නේ සංවහන නියතය මේකේ පද ටික දීලා නැහැ k කියලා කියන්නේ සංවහන නියතය හරිද conduction constant කියලා කියන්නේ මේක තමයි convection constant කියලා කියන්නේ a කියලා කියන්නේ පෘෂ්ඨික මෙන්න මෙතන හොඳයි මේ පදේ ගැන මම මේ කියන්නේ මෙතන qn θ වෙනකොට qn ඕන මේ ටීචර්ස් ගයිඩ් එකේ එක වැරදි print එකක් dq by dθ සමානයි k a θ ඍණ θ r k කියලා කියන්නේ පුතේ සිසිලන නියතය නෙමෙයි සංවහන නියතය මේකට කියන්නේ සංවහන නියතය කියලා හරිද සංවහන නියතය එතකොට සමහර කට්ටිය මේක සිසිල නියතය කියලා පාවිච්චි කරනවා සිසිල නියතය අපිට එන්නේ ඊළඟ කියන්නේ එතකොට a කියලා කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය හරිනේ ඊළඟට අපිට තියෙනවා ටීචර්ස් ගයිඩ් එකේම ඉදිරිපත් කළා සිසිලන ශීඝ්‍රතාවය සඳහා මේක අපෝහණය ප්‍රකාශය අපෝහණය කරන්න කියලා හරි එතකොට තේරුම් ගන්න ඔය සමීකරණ දෙකක් පටලවාගෙන ඉන්නේ සමහර දැන් දරුවෝ මගෙන් ප්‍රශ්න අහුවා ඔය ප්‍රශ්නේ මෙතන ka එන එකයි හරි මෙන්න මෙතන හොඳයි මේ තියෙන මෙන්න මෙතන ka එන එකයි ඒක highlight වෙන්නේ නැහැ මොකද ඇවුලා මෙතන මේ ka එන එකයි මෙන්න මෙතන k විතරක් කියන එකයි අතර වෙනසක් තියෙනවා. ඔතනදී ඔය කාරණා දෙකක් තියෙනවා නේද? ඒ නිසා පටලවා ගන්න එපා මේ කියන සිද්ධි දෙක. right මට මේ ඒ කියාගන්න මම වෙලාව ගත්තේ. දැන් මෙන්න මෙතන එක සිසිලන නියතය නෙමෙයි සංවහන නියතය. සංවහන නියතය සිසිලන නියතය ළඟ ඉන්නේ. එතකොට තේරුණා නේද? සමහර කට්ටිය උදන සිසිල නියතය කියලා භාවිතා කරනවා. හරි? සමහර කට්ටිය උදන සිසිල නියතය කියලා කියන කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් හරියටම ගත්තොත් එහෙම ඔක සංවහන නියතය. convection constant කියලා තමයි සාමාන්‍යයෙන් අපි කැම්පස් එකේදීත් ඔක පාවිච්චි කරේ convection constant කියලා කියන්නේ. සංවහන නියතය. හරි පුතේ. හොඳයි. දැන් ඔන්න අපි තියරියට යමු. දැන් මේ මොකද්ද? නිව්ටන්ගේ සිසිල නියමය කියන එක වළංගු වෙනවා ප්‍රධාන තත්ත්ව දෙකකට. ඒක ප්‍රධාන තත්ත්වයක් තමයි කෘත සංවහනය. අනිත් එක තමයි ස්වභාවික සංවහනය. ස්වාභාවික සංවහනය කියලා කියන්නේ ටිකක් මන්දගාමී ක්‍රියාපිළිවෙලක්. එතකොට පුතේ මේකේ හිමීට තමයි මේ කියන සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒක නිසා සාමාන්‍යයෙන් දැන් අලුතෙන්ම දීලා තියෙන අගයන් වල හැටියට ස්වාභාවික සංවහනය වළංගු වෙන්නේ සෙල්සියස් අංශක 20 30 outer range එක. හරි? සෙල්සියස් අංශක 20 30 outer range එකට තමයි ස්වාභාවික සංවහනය වළංගු වෙන්නේ. කෘත සංවහනය නම් 30 40 අතර range එකකට මේක හරියනවා. මොකද්ද මේ 30 40 කියලා කියන්නේ? අමතර උෂ්ණත්වය θ ඍණ θ r කියන එක නා මේ අමතර උෂ්ණත්වයේ අගය කෘත සංවහනය නම් 30 40 අතර අගයකටත් ස්වාභාවික සංවහනයේදී නම් 20 30 අවට අතර අගයකටත් මේ නිව්ටන්ගේ සිසිල නියමය සත්‍ය වෙනවා. ඉස්සරහ මේක දුන්නේ සාමාන්‍යයෙන් 40 30 නෙමෙයි නිකන් 40 60 වගේ රේන්ජ් එකක්. නමුත් දැන් අලුතෙන්ම 30 40 මෙයාට දීලා තියෙනවා. මේකට 20 30 තමයි දීලා තියෙන්නේ. හරිනේ? එතකොට මේ කෘත සංවහනය භාවිතා කරනකොට ඒ කියන්නේ අලුත් එක තමයි පුතේ විභාගයට බලපාන්නේ. ඒ නිසා දැන් මේ ළඟදී මේක මේ නිර්දේශ ඇවිල්ලා තිබ්බා. ඉතින් ඒක නිසා මේක 30 40
ස්වාභාවික සංඝාතය නම් 20 30. දැන් මේ 30 40 රේන්ජ් එක කියලා ගත්තට පස්සේ අපි හිතමු උදාහරණයක් විදිහට පරිසර උෂ්ණත්වය සෙල්සියස් එක 30යි කියලා. එහෙනම් වස්තුවේ උපරිම උෂ්ණත්වය 60 සෙල්සියස් වගේ වෙනකම් මේක වළංගු වෙනවා. හරි. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම උපරිම වගේ ගත්තොත් එහෙම 70 සෙල්සියස් වෙනකම් විතර වළංගු වෙනවා. එහෙම වුණොත් මෙයාගේ උෂ්ණත්වය වළංගු වෙනවා කීයක් වෙනකම්ද? 60 සෙල්සියස් වගේ වෙනකම්. සාමාන්‍ය 50 60 වගේ වෙනකොට ස්වාභාවික සංවහනයට වළංගු වෙන්නේ නැහැ. හරි. ස්පෘත සංවහනයේදී නම් සෙල්සියස් එක 70 වෙනකම් විතර මේක උපරිම වශයෙන් යන්න පුළුවන්. ඒක නිසා නිව්ටන්ගේ සිසිල නියමයේ වළංගු වෙන තත්ත්ව ඔන්නෝම ඉදිරිපත් කරන්න පුළුවන්. ඕක විභාගයේදී අහනවා. ඒක නිසා හරියට මතක තියාගන්න ඕනේ පරාස. ලියන්න. සිසිල නියමයේ වළංගු වෙන ප්‍රධාන තත්ත්ව දෙකක් පවතී. ප්‍රධාන තත්ත්ව දෙකක් පවතී. මේක දාගන්න. අකල් දාගන්න. දැන් පුතේ අපි මු ඊළඟ කොටසට දැන් ඔන්න සිසිල් නියමයේ මොකද්ද? සිසිල් නියමයේ වළංගු වන තත්ත්ව මොනවද වගේ අදහසක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ මොන සෙල්ලම දැම්ම විකිරණයෙන් සිදුවන ශක්ති හානිය වළක්වන්න බෑ. අදටත් සිසිල් නියමයේ කිසිම ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නයක මේ පොයින්ට් එක අහලා නැහැ. මොකද්ද? සිසිල් නියමයේ සාමාන්‍යයෙන් ඔය අඩු උෂ්ණත්වවලදී මේ වගේ මට්ටම් උෂ්ණත්වවලදී තාපය හානි වෙන ප්‍රමාණයන් ගත්තොත් එහෙම සංවහනයේ සන්නයනයේ විකිරණයනේ ක්‍රම තුන. ඔය ක්‍රම තුනෙන් සංවහනයෙන් තාපය හානියට වඩා විකිරණයෙන් සිදුවන තාපය හානිය වැඩි පුතු. ඒක නිසා මේ සිසිල් නියමය භාවිතා කරලා ලබා ගන්න සමහර දත්ත එයාගේ ඇත්ත ස්වභාවයෙන් පොඩි වෙනස් වීමක් දක්වන්න පුළුවන්. ඒ හේතුව තමයි වස්තුවේ තාපය හානි වෙන්නේ සංවහනයෙන් විතරක් නෙමෙයි. විකිරණයෙන් සිදුවෙන තාප හානිය වළක්වන්න අපිට බෑ. පැහැදිලිද? ඒ නිසා කවුරු කෙනෙක් අහන්න පුළුවන්. ඒතර දැන් කොහොමද මේක වළක්ව ගන්න කියලා. ඒතර අපිට කියන්න පුළුවන්. මේකට පාවිච්චි කරා නම් සුදු ඊළඟට සුමුදු පෘෂ්ඨයක් හොඳ උපවත් පෘෂ්ඨයක් භාවිතා කරා නම් සමහරවිට අපිට සිසිලණයෙන් නිවැරදි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් කියලා. ඒක තාම අද වෙනතුරු අහලා නැහැ. ටරන්ට් හරි ටෙරන්ට් හරි කියලා විද්‍යාඥයෙක් තමයි ඒක පෙන්නලා තියෙන්නේ. අඩු උෂ්ණත්වවලදී සංවහනයට වඩා විකිරණයෙන් සිදුවන තාපහානිය වැඩි කියන එක. ඒක විශේෂ පොයින්ට් එකක්. හරි ඒක තාම අහලා නැත. අහපු දවසට තමයි කෙලෙන්නේ යන්නේ. හරි. හොඳයි මම ප්‍රශ්න වලට දෙනවා. දැන් පහත උපකරණ ඇටවුම අටවා උපකරණ කට්ටලේ අටවා උපකරණ කට්ටලේ අටවා ජලයේ මන්තනය කරමින් ජලයේ උෂ්ණත්වය
ජලයේ උෂ්ණත්වය තත්පර 30න් 30ට ඔන්න එක යටින් ඉරක් යන එක වැදගත්. මේ ළඟදි පේපර් එකකත් ඒක අහලා තිබ්බා. තත්පර 30න් 30ට උෂ්ණත්වය මනින්නු ලැබේ. ඇත්තටම මේ ප්‍රැක්ටිකල් එකේ ප්‍රැක්ටිකල් වර්ක් එකක් විදිහට දින ඔච්චරයි. අතරින් එහාට තියෙන ඔක්කොම ගණනය කිරීම සහ පේපර් වර්ක්ස් තමයි ඔතනින් එහාට තියෙන්නේ. කොළවල කරන්න තියෙන වැඩ තමයි ඔතනින් එහාට තියෙන්නේ. ප්‍රැක්ටිකල් වැඩ ඔච්චරයි. තත්පර 30න් 30ට උෂ්ණත්වය වෙනගන්න. හොඳයි ප්‍රශ්නයක් අහනවා. මේ අර ටීචර්ස් ගයිඩ් එකේ ඇයි සමීකරණ දෙකක් දීලා තියෙන්නේ කියලා. ඒ ප්‍රශ්නේ විසඳනවා පුතේ. දැන් මේක කරගෙන යනකොට මොකද්ද සමීකරණ දෙක කියන එක පැහැදිලි වෙනවා. මම මේ කොටස මේ ටික හරියට මේ සත්‍යාපනය කරලා සිලබස් එකේ තියෙන ප්‍රැක්ටිකල් එකට එන්න හදන්නේ. එතකොට තමයි මේක තේරෙන්නේ. නැත්තම් මේ මුකුත්ම තේරෙන්නේ නැහැ පුතේ. ග්‍රීක් වෙනවා අන්තිමට මෙලෝ හත් ලවෝ නොකරදතරපත් වෙනවා. ඔන්න බලන්න. දැන් මේ වගේ වාදනයක් අරගන්නවා. දැන් මෙයා මේ හදන වාදනය මේ හදන ඇටවුම සංනයනයට ප්‍රතිරෝධී වෙන්න ඕනේ. ඒ කියන්නේ සංනයනයෙන් සිදුවන තාපහානිය වළකින්න. මේකට එක එක විදි තියෙනවා. හරිද? අපිට ඕන නම් මෙන්න මෙහෙම කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පුරාණයේ ඍෂිවරු කරපු ක්‍රමය තමයි මේක. හරිද? කවුද? පුරාණයේ ඍෂිවරු ගන්නපු විදිය තමයි මේක. එහෙම ගන්න පොඩි බීකරයක්. ඊට පස්සේ ඒකව දාන ලොකු බීකරේ. ඊට පස්සේ යාව බස්සන තවත් ලොකු බීකරේ. මෙයා තියලා තියෙනවා මෙහෙම නාදදි දෙකක් උඩ. මෙයා තියලා තියෙනවා මෙන්න මෙහෙම නාදදි දෙකක් උඩ. හරිද? එතකොට දැන් බලන්න මෙන්න මේකට ජලය දාලා තියෙනවා. ඊළඟට මෙන්න මේකට මේ ගානට අදාළ ද්‍රවය ජලය හෝ අදාළ ද්‍රවය දාලා මේ ඊස අවකාශයක් තියෙනවා. එතකොට මේකට හොඳට දාලා තියෙන මන්ත්‍රය කන් හැන්දි වගේ මන්ත්‍රය එහෙම දාන්න එපා. මොකද මන්ත්‍රය දාන්නේ හැඩලයත් එක්ක තියෙන එකක් දාන්න. උෂ්ණත්වමානයක් දාලා තියෙන වෙනමම. පැත්තෙන් පොඩි විරාම කටිකාවක් පෙන්වලා තියෙනවා. පොඩි විරාම කටිකාවකුත් පැත්තේ පෙන්වලා තියෙනවා. දැන් මෙන්න මෙහෙම පරීක්ෂණාත්මක ඇටවුමක් තියෙනවා. මේක වෙන්නේ ඇයි කින්ද මන්ත්‍ර ටික මම කියන්නම් පස්සේ. මෙහෙම එකකුත් තියෙනවා. මීට වැඩි ගොඩක් සරලයි මෙන්න මෙහෙම එකකුත් තියෙනවා. ඇත්තටම මෙන්න මේක තමයි පාවිච්චි. ඇත්තටම වෙන්නේ ඔක මේසුට දින කරන එක. ඉස්කෝලේදී වෙන්නේ එහෙම. නමුත් අපි මේක එහෙම කියන එක ඇත්ත නිසා එහෙම කරනවා. නොහොම එල්ලලා ආදල් එකේ ප්‍රැක්ටිකල් එක කරන එකකුත් තියෙනවා. හරි? මේ ගානට වතුර දාන්න. දැන් මේකට හොඳ පත මන්තයක් බසලා තියෙනවා. උෂ්ණත්වමානයක් දාලා තියෙනවා. මේකේ විරාම කටිකාවක් පැත්තෙන් පෙන්නන තියෙනවා. හරි? ඔන්න ඔය කියන රූප සටහන් දෙකටම අදාළව මෙන්න මේ පරීක්ෂණය මේ විදිහට ඉෂ්ට කරනවා. ඒතර පුතේ අපි අවස්ථාවේ හැටියට සුදුසු එක බලලා තමයි ගන්නෙ. මේ දෙකෙන් ඕනම එකක් මේකට හරි. දැන් ඇයි මේක මේ පා කරලා වගේ තියෙන්නේ? එල්ලලා පා කරලා තියෙන්නේ ඇයි? පා කරලා තියෙන්නේ සංනයනයෙන් සිදුවන තාපහානි වළක්වන්න. දැන් මෙයාගේ ඇත්තට මෙතන ස්පර්ශය නොගිනිය හැකි තරම් කුඩා පොඩි තුඩු කීපයක් උඩ තමයි මේක තියලා තියෙන්නේ. එතකොට මෙයා කොහෙත් එක්කවත් ස්පර්ශ වෙන්නේ නැහැ කියලා හිතන්න පුළුවන්. ඒතර මෙයාගේ සංවහණයෙන් විතරයි පුතේ තාපය හානි වෙන්නේ. මේක නම් බැලු බැලුවට පේන කොහෙඩක්වත් ස්පර්ශ වෙලා ඇත්තෙම නැහැ. ඒතර මේකනොත් සංවහණයෙන් විතරයි තාපය හානි වෙන්න සිද්ධ වෙන්නේ. සංවහණයෙන් විතරයි. මේ දෙකෙන් ඕන එකක් හරි. හැබැයි මතක තියාගන්න. මන්තය දාන්න ඕන පොඩි කන් හැඳි වගේ නෙමෙයි. හොඳ ලොකු වහන්න දාන්න ඕන. ඒක නිසා ලොකු මන්ත දාන්න, උෂ්ණත්වමාන දාන්න, ඊළඟට විරාම කටිකාව නම් කරලා තියන්න. හරිනේ? ඔන්න ඔය රූප සටහන් දෙක ඇඳ ගන්න උඩක් ගන්න. මේක හෝ මේක ගැන. මේ දෙකෙන් එකක් තමයි පාවිච්චි.
මුලින්ම මොකද ගන්නු? හරි පුතේ. හොඳයි. දැන් මෙන්න මේක.
ඩක් ගාලා දාගන්න ඩක් ගාලා. මේක පුතේ පළවෙනි ඇටෝම කියලා දාගන්න. ඒක පළවෙනි ඇටෝම මේක දෙවෙනි ඇටෝම. මේකේ ඕනම එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. ඔයාලට සිලබස් එකට තියෙන වෙන්නේ මෙයාව. ඒකේ රූපයක් ඇදලා නැහැ. නමුත් අපිට මෙයාව තමයි තියෙන්නේ. මේක දැන් පරණ එකක්. හැබැයි මේකට වැඩිය ඩීටේල් වැඩි ඉන්නේ. ඇහුවොතින් එහෙම දෙපිටින් යනවා. හොඳයි. දැන් ඔන්න මේකේ කරන වැඩේ දැන් මම කිව්වා. මොකද්ද? තප්පර 30ට මේක සත්‍ය මනිනවා. මැනලා ප්‍රස්තාර ගන්න. උෂ්ණත්වයයි කාලයයි. උෂ්ණත්වයේ කාලය අතර ප්‍රස්තාරය වෙන්නට පස්සේ මේකට සමහර ළමයි හරියට වැරදි ප්‍රස්තාර අඳිනවා පුතේ. මෙන්න මෙහෙම මේ ඍජුකෝණාශ්‍ර බහුවලක්. ඒක වැරදි. හරි? මේක මේ සම්මත හැඩයක් නෙමෙයි මේ පරීක්ෂණයටම අනන්‍ය වෙච්ච හැඩයක්. ඒක නිසා කරුණාකරලා මේ හැඩය හරියට ඔළුවේ තියාගන්න. මේක යම් කිසි අගයකින් පුතේ පටන් ගන්න. කීයකින් හරි මේ උෂ්ණත්වය පටන් ගන්නවානේ. පටන් අරගෙන මෙහෙම ගිහිල්ලා මෙයා කිට්ටු වෙන්නේ කාටද? කාමර උෂ්ණත්වය. ඔක සිසිලලා ගිහිල්ලා කාමර උෂ්ණත්වයට ලං වෙන ටික ටික. හරි මේක මේ ඍජුකෝණාශ්‍ර බහුවලයක් නෙමෙයි මේකේ පටන් ගන්න නිශ්චිත තැනක් තියෙනවා. මේ ඉවර වෙන නිශ්චිත තැනක් තියෙනවා. කාමර උෂ්ණත්වයට ලං වෙනවා කීයට හරි. ඒක නිසා මේක තමයි මේ ප්‍රස්තාරයට දාන්න සම්මත හැඩේ. ඒ කාලේ පරණ පේපර් වල ඔය රූප කම්පියුටරෙන් අඳගන්න බැරි වුණාට පස්සේ මේ වල ඍජුකෝණාශ්‍ර බහුවල ගහනවා. මොකද ඍජුකෝණාශ්‍ර බහුවල කියන්නේ සම්මත හැඩයක්. ඒව මේ කම්පියුටරේ තියෙන නිසා ඒව අදිනවා. මේක තමයි හරි වැඩි. මේක දත්තමක් කරලා දින්න ඕන හැඩයක්. අපි තමයි හොඳටම කරලා තියෙන්නේ. ඒක නිසා ඔන්නෝක් කරන්න. මේක දාගන්න. මේක අඳ ගන්න. මෙන්න මෙයාට තමයි පුතේ සිසිලන වක්‍රය කියන්නේ. හරිද? සිසිලන වක්‍රය. ඒක තමයි සිසිලන වක්‍රය කියලා හඳුන්වන්නේ. ඔක පටන් ගැනීමක් තියෙනවා අවසානයේ ලංවීමක් තියෙනවා. ඒක සිසිලන වක්‍රය කියනවා. සිසිලන වක්‍රය right. හොඳයි. ලියන්න.
සෙල්සියස් 70ට පමණ තරු දාලා යන්නේ. සෙල්සියස් 70ට පමණ රත් කරන ලද ජලය මෙහිදී භාවිත වේ. සෙල්සියස් 70ට පමණ රත් කරන ලද ජලය මෙහිදී භාවිත වේ. කැලරිමීටරයෙන් ඊළඟ පොයින්ට් එක කැලරිමීටරයෙන් 3/2ක් පමණ පිරෙනසේ 3/2ක් පමණ පිරෙනසේ ජලය එකතු කරයි. හරිනේ? right. දැන් මෙන්න මේක සත්‍යාපනය කිරීම කියන එක නිකන් අපිට හිතලා කියන්න බෑ පුතේ මේක ගොඩක් පරීක්ෂණාත්මකව හොයාගත්තු ක්‍රමයක්. ඒ නිසා මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක සාවධානව බලන්න. දැන් මෙන්න මෙහෙම මේ ප්‍රස්ථාරී සලකන ලද ස්ථාන කීපයකට අපි අදිනවා පුතේ ස්පර්ශක. ස්ථාන කීපයකට ස්පර්ශක අදිනවා. සාධාරණ තීටා ඩෑෂ් කියලා අවස්ථාවකට ස්පර්ශක අදින්න පුළුවන්. නෙවෙයි විදිය. ඔය ස්පර්ශක අදින විදිය වෙන කතාවක්. හරි? ඊළඟට අපි කොහොමද ස්පර්ශක අදින්නේ කියලා ගත්තොත් එහෙම මෙන්න මෙහෙම වක්‍රය තියෙනවා නම් අපි તો මෙන්න මෙතන ස්පර්ශයක් අදින්න ඕනේ කියලා. එහෙනම් පුතේ මම මෙතනට තියෙනවා තල දර්පණය. ඔතන තියෙනවා තල දර්පණයක්. තල දර්පණයක් තියලා හරියටම තල දර්පණය මේ වක්‍රයට ලම්බකව තියන්නට ඕන. ඒක ලම්බකව තිබුණාද කියලා තීරණය කරන්නේ හරියටම තහවුරු කරගන්නේ මෙන්න මේ පැත්තෙන් බලනවා තල දර්පණය ඔස්සේ මේන වක්‍රය නොකැඩී ගාන්ට නොකැඩී මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ නැතුව මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ නැතුව මේ වගේ මෙතනින් කැඩෙන්නේ නැතිව තල දර්පණයත් එක්ක සන්තතිකව වක්‍රය පවතිනවද කියලා හරියටම බලලා ඒ සන්තතික පවතින අවස්ථාව දක්වා පවතින අගය පේනකම් පවතිනවා කියලා පේනකම් මේ තල දර්පණයේ පිහිටිය පොඩ්ඩක් එහෙම වෙනස් කරලා හරියටම තියාගන්න. හරියටම මේ එන වක්‍රය නොකැඩී ගමන් කරනවා කියලා පේන මොහොත කියලා කියන්නේ මේ දර්පණය වක්‍රයට ලම්බකව තියලා තියෙන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය දර්පණයේ පිහිටි මාක් කරගත්තා. ඊට පස්සේ කොණමානය පාවිච්චි කළා. ඒ දර්පණයට ගහගත්ත ලම්බකයා. ඒ දර්පණයට ගහගත්ත ලම්බකයා. මොකද දර්පණයට ගහගන්න ලම්බකය කියලා කියන්නේ කවුද? මේ වක්‍රයට අදින්න ස්පර්ශකයම තමයි. දැන් අපිට පුළුවන් මේ රේඛාවේ අනුක්‍රමණය හොයලා මේ රේඛාවේ අනුක්‍රමණය හොයලා කීයද මෙයාගේ අනුක්‍රමණය මේ වෙලාවේ අනුක්‍රමණය කීයද කියලා හොයාගන්න. දැන් පළවෙනි එයට ඊළඟ තරුව දැන් සිසිරණ වක්‍රයේ ස්ථාන කීපයකට වරන් ඇතුලේ 7කට විතර අඳින්න ඕන හොඳේ. ස්ථාන කීපයකට ස්පර්ශක නිර්මාණය කරයි. ස්පර්ශක නිර්මාණය කරයි. ස්පර්ශක නිර්මාණය කරයි. ඊට දිලියන්න එසේ නිර්මාණය කිරීම සඳහා තල දර්පණයක් භාවිත වේ.
ලියන්න. ස්පර්ශකයේ ඇඳිය යුතු ස්ථානයට ස්පර්ශකයේ ඇඳිය යුතු ස්ථානයට තල දර්පණය සබා වක්‍රය සහ තල දර්පණය තුලින් පෙනෙන ප්‍රතිබිම්බය නොකැඩී ගමන් කරන අවස්ථාවේදී තල දර්පණයේ පිහිටීම සලකනු කරනු ලැබේ. වරහන් ඇතුලේ ලියන්න. වරහන් ඇතුලේ එවිට දර්පණය වක්‍රයට ලම්බකයි. හරි. right. දැන් මේ බෝඩ් එකේ තියෙන පොයින්ට්ස් එක දාගන්නකො. අනද අපිට මේ වාක්‍යය ලියලින් යන්න. ඊටපසු දර්පණයට දර්පණයේ පිහිටීමට ලම්බකයක් නිර්මාණය කළ විට දර්පණයේ පිහිටීමට ලම්බකයක් නිර්මාණය කළ විට දර්පණයේ පිහිටීමට ලම්බකයක් නිර්මාණය කළ විට එම රේඛාව වක්‍රයේ ස්පර්ශකයට සමාන්තර රේඛාවකි. එමගින්
අදාළ ස්ථානයේහි අදාළ ස්ථානයේහි අදාළ ස්ථානයේහි අදාළ ස්ථානයේහි වක්‍රයේ අනුක්‍රමණය ලබා ගත හැකියි. දැන් පුතේ සිසිල් වක්‍රයේ ආයි ඇඳලා මේ විදිහට අනුක්‍රමණය නිර්මාණය කරලා මේ සටහන පැත්තෙන් දාගන්න. ඕම තමයි අනුක්‍රමණය නිර්මාණය කරන්නේ. එතන මෙතන කෝණය තමයි ඔය ඇල්ෆා කියලා පෙන්නලා දෙන්නේ. හරි. මේ ස්ථානයේ අනුක්‍රමණය m ඒක තමයි මේ තියෙන්නේ. හරි. දර්පණය ඇතුලෙන් මෙහෙම පේන්න බෑ. මෙහෙම පේන්න බෑ. හොඳේ. අගල් දාගන්න. නෑ අලුත් ප්‍රැක්ටිකල් එකේ ඔය හුටපට නෑ පුතේ. ඒතර අලුතෙන් ඔක ඇහුවොත් එහෙම බෑ. ඒක කෙලවෙලා යන්නේ. හොඳේ. right. දැන් පුතේ මේ අනුක්‍රමණයෙන් කවුද අපිට ලැබෙන්නේ? මේ අනුක්‍රමණය ලැබෙන්නේ ප්‍රස්ථාරයකට අඳිනවද අනුක්‍රමණයකින් අපිට ලැබෙන්නේ පුතේ මොකද්ද මේක? උෂ්ණත්වය පහළ වැටීමේ ශීඝ්‍රතාව. උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාව. ප්‍රස්ථාරයක අනුක්‍රමණය අපිට ලැබෙන්නේ උෂ්ණත්වය පහළ වැටීමේ ශීඝ්‍රතාවය. දැන් මේක උෂ්ණත්වය එන්නේ පහළ වැටෙනවානේ. එතකොට මේකේ ගත්තට පස්සේ මේ අතරට එන්නේ ඩෙල්ටා තීටා මේ අතරට එන්නේ ඩෙල්ටා ටී. එහෙනම් අතර වෙන්නේ කවුද මෙතන? ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා ටී තමයි පුතේ මෙතන එන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවයනේ. උෂ්ණත්ව වෙනස බෙදලා තියෙනවා කාලයෙන්. උෂ්ණත්ව වෙනස කාලයෙන් බෙදනකොට අපිට එන්නේ උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය. හරි? හොඳයි. දැන් අපි ඒ උෂ්ණත්ව කීපයකට අදාළව ඔය විදිහට වක්‍ර කීපයක් ගහලා අනුක්‍රමණ කීපයක් ගහලා අපි අඳ ගන්නවා උෂ්ණත්වය පහළ වැටීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් මෙන්න මෙහෙම ගත්තොත් එහෙම මෙහෙම අවස්ථා කීපයකට අදාළව ඔය වගේ තැන් 6කට 7කට ගන්න ඕනේ. හරිනේ? එතකොට අපිට ඒ අවස්ථාවන් වලදී එනවා මේක θ1 මේක θ2 මේක θ3 ඔය විදිහට එනවා. එතකොට එනවා මොකද්ද පුතේ? dθ/dt. මේ q නෙමෙයි හොඳේ θ. කියන පුතේ θ1 වලදී. මෙතනදී එනවා dθ/dt. මොකද්ද? θ2 වලදී. මෙතන එනවා dθ/dt. කොහෙන්ද? θ3 වලදී. ඔය විදිහට විවිධ උෂ්ණත්ව වලදී අපිට පුළුවන් සිසිලන ශීඝ්‍රතාව ලබා ගන්න. මෙයාට අපි කියනවා මේ තියෙන්නේ විවිධ θ1 θ2 ඔය විදිහට උෂ්ණත්ව වලදී සිසිලන ශීඝ්‍රතාව ලබා
ගත යුතුය. හරිනේ? විවිධ උෂ්ණත්වවලදී සිසිලන ශීඝ්‍රතාව ලබා ගන්න. මේ අපි කියන අනිත් වචනේ තමයි පුතේ මොකද්ද? සිසිලන ශීඝ්‍රතාව. උෂ්ණත්වය පහත වැඩිීමේ ශීඝ්‍රතාවය වෙනුවට අපිට දෙන්න පුළුවන් තව වචනයක් තමයි සිසිලන ශීඝ්‍රතාවය. හරි? හරිද? මේ විදිහට සිසිලන ශීඝ්‍රතාවය අපි ලබා ගන්නවා. ඊට පස්සේ ඒත් එක්කම තව වගුවකට ගන්නවා. ඒත් එක්කම තව වගුවකට ගන්නවා. දැන් θ1 θ උෂ්ණත්වය තියෙනවානේ. ඒ වෙලාවල් වලට අදාළ අමතර උෂ්ණත්වයක් අපි ගන්නවා අදාළ වගුවලට. ඒක අරගෙන බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මොකෝ වෙන්නේ? මේ θ1 වලදී θ1 ඍණ θr. θ2 වලදී θ2 ඍණ θr. θ3 වලදී θ3 ඍණ θr. ඔය විදිහට අපිට පුළුවන් ඒ උෂ්ණත්ව වලට අදාළ ආවද පුතේ? අමතර උෂ්ණත්වයක් වෙන වෙනම හොයන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඔය සෙට් එකම එක වගුවකට අරගන්න. මොකද්ද? ඒ උෂ්ණත්වයට අදාළ සිසිලන ශීඝ්‍රතාවයත් අපිට ඔහොමම ගන්න පුළුවන්. ඔය විදිහට θ1 θ2 කියලා මේ මාක් කරපු සිසිලන ශීඝ්‍රතාව ටිකත් පිළිවෙලට ඔහොම ගන්න පුළුවන්. අරගෙන පුතේ අපි අඳිනවා කවුරු අතරද? සිසිලන ශීඝ්‍රතාවයයි dθ/dt සහ θ ඍණ θr අතර සම්බන්ධතාවයක් ගන්නවා. ඒක ගත්තන් පස්සේ මෙන්න යකෝ මේක වෙනවා මෙහෙම. මෙන්න මේ දත්ත ටික මාක් කරලා ඔන්න ඔය කොටු කරලා තියෙන රාශි දෙක දෙපැත්තට දාලා ඉවරලා ප්‍රස්ථාරය යන්තම් පස්සේ අපිට ඒක එනවා මෙහෙම කියලා. හරිනේ? ඔන්න ඔක තමයි ඊළඟට කරන්න තියෙන්නේ. මේක බොහොම ලේසි වැඩක් තියෙන්නේ. මේක අර පද ටිකක් අපිට ෆැමිලියර් නෑ. අපිට හුරු පද නෙමෙයි පුතේ තියෙන්නේ. පොඩක් තරමක වෙනස් පද සෙට් එකක් තියෙන්නේ. අර ඒක නිසා මේක එකපාරට නිකන් මේ ඇහැට වදිනකොට නිකන් අම්මා මේ මොනවද මේ වගේ කියලා හිතීමක් කරන උත් එක ලේසියි. මේක මේ අතන පාට ලේසි. ඕක සරලව ගන්න දෙයි. ලියන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය උෂ්ණත්වය පහත වැටීමේ ශීඝ්‍රතාවය හෙවත් සිසිලන ශීඝ්‍රතාවය ලෙස හැඳින්විය හැකිය. එම නිසා උෂ්ණත්ව 6කට 7කට පමණ සිසිලන ශීඝ්‍රතා සොයා එම උෂ්ණත්වවලට අදාළ අමතර උෂ්ණත්වයන්ද වෙන වෙනම සොයාගත යුතුය. ඉන්පසු
අමතර උෂ්ණත්වයට එදිරිව සිසිලන ශීඝ්‍රතා ප්‍රස්ථාරගත කළ විට එය පහත පරිදි y සමානයි mx ආකාරයේ වන බව පරීක්ෂණාත්මකව තහවුරු වේ. ඒ කියන්නේ ඇත්තටම ඉස්සර සිලබස් එකේ මේ කියන ටික බොහොම පිළිවෙලට තිබ්බා. සිසිල් නියමයේ තියරි වලට උගන්වන්නත් මේ කියන ලටරට ඔක්කොම ප්‍රැක්ටිකල් එකේ ඉගෙන ගන්නවා. අපි ඉගෙන ගත්තේ මෙහෙම. හැබැයි අලුත් සිලබස් එකෙන් මේ ප්‍රැක්ටිකල් එක ගලවලා විසික් කරා. මේ ප්‍රැක්ටිකල් එක ගලවලා විසික් කරලා මේකේ කෙලවරකුයි මැද ටිකක් නැහැ. මුල ටිකයි එකට සම්බන්ධ කරලා නිකන් ප්‍රැක්ටිකල් එකක් දුන්නා. ඒකේ අහන හරස් ප්‍රශ්න වලට ළමයින්ට උත්තර දෙන්න බෑ මේ දැනුම නැතුව. පේපර් එකේ සිලබස් එක හදනකොට හිතුවත් දන්නේ නැහැ මේ තියරි වලට මේ ටික උගන්වයි කියලා. නමුත් ගුරුවරු මේක තියරි වලට මේ ටික උගන්වන්නේ නැහැ. හරි? මොකද ඒක නැහැ කියලා සිලබස් එකේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේව නිකන් අහසින් පාත් වුණා වගේ උඩින් බස්සන්න කියොත් එහෙම මේක බොහොම වැරදි පැත්තකට යන්නේ. හරි? ඒ නිසා දැනට මේකට අදාළ ප්‍රැක්ටිකල් එකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මේ දැනුම ඉතා අවශ්‍යයි. මොකද්ද මේ වල වෙන්නේ කියන එක. සමහර හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම හිර වෙන උත්තරේ දී ගන්න බැරි වෙනවා. ඉතින් කටපාඩම් කරන් කියලා උත්තර ලියන්න ඕනේ නැහනේ. මේක හරියට තේරුම් ගන්න. ඒතකොට පුතේ මේ ප්‍රස්තාර භාවිතයෙන් තර්ක ගොඩනැගීම් භාවිතයෙන් යම් අවබෝධයක් ඔයාලට එනවා. ඒක නිසා මෙන්න මේක පරිස්සමෙන් දාගන්න. හරියට දාගන්න බලලා මේක අන්තිමට ඇඳ ගන්නද? මම ඉඩ නැති නිසා මෙතන ඇඳේ. මේ ප්‍රස්තාරය අන්තිමට ඇඳ ගන්න. මුලින් මේ ටික මෙහෙම දාගෙන මේක අන්තිමට ඇඳ ගන්න. දැන් පුතේ මෙහෙම එකක් ආපු එකෙන් අපිට ඊළඟට ගන්න තියෙන ප්‍රතිඵලය මොකක්ද? මෙහෙම දෙයක් ආපු එකෙන් අපිට ඊළඟට ගන්න තියෙන කාරණේ තමයි සිසිලන ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි θ ඍණ θ r. මෙහෙම සරල රේඛාවක් කියන්නේ මෙයයි අනුලෝම සමානුපාතික නිසා. දැන් මෙම ප්‍රස්ථාරයෙන් ලැබෙන ප්‍රතිපලය වන්නේ සිසිලන ශීඝ්‍රතාවය අමතර උෂ්ණත්වයට අනුලෝම සමානුපාතික වන බවයි. මොකද වෙන්නේ? එතකොට අපිට පුළුවන් පුතේ d θ බෙදීම dt සමානයි k වාරයක් θ ඍණ θ r කියලා පෙන්නන්න. d θ dt සමානයි k වාරයක්. දැන් මේ k කියලා කියන්නේ අර ඉස්සෙල්ලා සිසිලන නියතයේ සිසිල නෙමෙයි සංවහන නියතයට ගත්ත k නෙමෙයි හොඳේ. මේක නිකන් නියතයක්. මම k ඩෑෂ් කියලා ගන්නම්කෝ ඕන්න. පැහැදිලිද? මෙන්න මෙහෙම අපිට තර්කයකට එන්න පුළුවන්. ඔය ප්‍රකාශනය අපෝහණය කරන්න කියලා තියෙන්නේ. දැනට අපිට මෙහෙම ගන්න පුළුවන්.
හරි ඒක වෙලපලේ මෙන්න මේකේට කියත හැකි අපිට සිසිලන නියතය කියලා. මේ විශේෂ නමක් කියන්නේ නැහැ ඔකට. කැමති නම් සිසිලන නියතය කියලා කියනවා. නැත්නම් සාමාන්‍ය නියතයක්. සමානුපාතික නියතයක්. ඒකට අගේ හොයන එක අපි ඊළඟට කරනවා. දැන් තේරෙනව නේද ළමයි? සමීකරණ දෙකක් දීලා තියෙන්නේ ඇයි කියලා. සිසිලන නියමයේ තියෙන පුතේ d θ බෙදීම dt නෙමෙයි. dq බෙදීම dt. මෙතන තියෙන තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. කියන්නේ සිසිලන නියමයේ තිබුණේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවය. මෙතන තියෙන කවුද? සිසිලන ශීඝ්‍රතාවය. තාපය හානි වීමේ ශීඝ්‍රතාවයයි සිසිලන ශීඝ්‍රතාවයයි දෙකක්. තාපය හානි වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තාපය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. සිසිලන ශීඝ්‍රතාවය කියලා කියන්නේ උෂ්ණත්වයේ අඩු වීමේ ශීඝ්‍රතාවය. තාපයයි උෂ්ණත්වයයි වනාහි දෙදෙනෙක් මිස එක්කෙනෙක් නෙමෙයි. ඒක දෙන්නෙක්. පැහැදිලිද? ඒක තමයි සිලබස් එකේ සමීකරණ දෙකක් දීලා තියෙන්නේ. මොකද සමීකරණ දෙක මම ආයෙ ලියන්නම්. dq/dt සමානයි ka θ ඍණ θr. දැන් මෙතනින් ආව අපිට dθ/dt සමානයි k dash θ ඍණ θr. මේක සමීකරණ දෙක. මේ තියෙන්නේ සිසිලන මේ තියෙන්නේ තාපය හානි වීමේ ශීඝ්‍රතාවයට. මේ තියෙන්නේ සිසිලන ශීඝ්‍රතාවයට. මේ තියෙන්නේ කවුද? තාපය සම්බන්ධයෙන්. මේ තියෙන්නේ උෂ්ණත්වය සම්බන්ධයෙන්. ඔන්න ඕක නිසා තමයි පුතේ සමීකරණ දෙකක් දීලා තියෙන්නේ සිසිලන නියමයේදී. හොඳට තේරුම් ගන්න ඕනේ. ඔලියා නෝද පැටලින්. කෙලියෝ මේක අපෝහණය කරන්නත් තියෙනවා. මේක අපෝහණය කරන එක අපි ඕනනම් මේ ප්‍රස්තාරේ ප්‍රායෝගිකව අපෝහණය කරන ඉතින් තමයි පෙන්නුවේ. අපිට තර්කයක් පොඩ්ඩක් කරලා තර්ක වශයෙන් ගන්නත් පුළුවන්. මේක වෙනම එකක්. දාලා දැන් අපිට මෙන්න මෙහෙම ප්‍රකාශනයක් කියනවා මම මේක ගන්නවා 1 කියලා. හරිද? මට මේ ප්‍රැක්ටිකල් එකෙන් හම්බෙන පළවෙනි සමීකරණය මේ තියෙන්නේ. මම මේක දැනට ගන්නවා 1 කියලා. ඔන්න ඊළඟට මම එනවා ඊළඟ කතන්දරේ. දැන් මෙතනදී අපි ගත්තේ භාජනයක් නේ සුදු පුතේ. මේ භාජනයක් අරන් දුන්නේ. මේ භාජනයක් අරගෙන අපි යම් කාලයක් සැලකුවොතින් එහෙම යම් කිසි කාලයක් සැලකුවොතින් එහෙම මේක සිසිල් වෙනවනේ. මම මේක ගන්නවා θ1 වල ඉඳන් θ2 දක්වා කියලා පොඩි ප්‍රදේශයක්. උෂ්ණත්වය අඩු වෙනවා. ඒක අපි ගත්තොත් චූටි කාලයක් ගන්නවා උෂ්ණත්වය අඩු වෙලා යනවා. ඒ සඳහා ගතච්ච කාලය මම t කියලා ගත්තොතින් එහෙම මට පුළුවන් θ1 ඍණ θ2 θ1 සිට θ2 දක්වා සිසිල් වීමට පද්ධතියෙන් පිටට ගිය තාපය q නම් මට මේකට දාන්න හැකි q සමානයි mc θ. q කියලා කියන්නේ කවුද? m ජලය c ජලය ධන m කැලරිමීටරය c කැලරිමීටරය දෙකම එක උෂ්ණත්වයක ඉන්නේ. උෂ්ණත්ව පරාසය මම ගන්නවා θ1 ඍණ θ2 කියලා. බලන්න මේ දෙවැත්තම පුතේ කාලයෙන් බෙදනවා. එතකොට මට මෙතනින් එනවා dq/dt සමානයි මේ ඔක්කොම නියතයක් මම ඒක ගන්නවා k ඩබල් ඩෑෂ් කියලා නියතයක් නිසා ස්කන්ධේ නියතයක් වීතාදා නියතයක් ස්කන්ධේ නියතයක් කැලරිමීටරේ වීතාදා නියතයක් එන එකතු කරාම ඉන්නේ නියතයක්. මෙතනින් එනවා පුතේ උෂ්ණත්වයේ අඩුවීමේ ශීඝ්‍රතාවය මෙන්නයකෝ මෙතනින් එනවා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි උෂ්ණත්වයේ අඩුවීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් සිසිලන ශීඝ්‍රතාවය කියන්නේ මේක දෙවෙනි සමීකරණය. දැන් මොකක්ද උනේ? පළවෙනි සමීකරණයෙන් ආවා. එකෙන් ආවා තාපය සිසිලන ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි අමතර උෂ්ණත්වයට කියලා. දෙකෙන් ආවා තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමාන මේ QE Tටයි පටලවා ගන්න එපා හොඳ. හරි? අනුලෝම සමානුපාතිකයි සිසිලන ශීඝ්‍රතාවයට කියන්නේ. එහෙනම් මේ දෙන්නා එකට ගත්තා පස්සේ අපිට කියන්න පුළුවන් මොකද්ද?
dq by dt අනුලෝම සමානුපාතිකයි θ ඍණ θ r මෙන්න මේක තමයි සිසිලන නියමය කියලා කියන්නේ. මහා අරුමයක් නෙමෙයි. අපිට කියනවා මෙයා මෙයාට අනුලෝමයි. මෙතනින් කියනවා මෙයා මෙයාට අනුලෝමයි. එහෙනම් මෙයා මෙයාට අනුලෝමයි. එහෙනම් මෙයා මෙයාට ආදරේ මෙයා මෙයාට ආදරේ. ඒතකොට මේ තුන්කොම් ප්‍රේමයකදී මේ දෙන්නත් නොදැනුවත්ව පොඩි ලව් එකක් තියෙනවා. චූටි හිච්චා ලව් එකක් තියෙනවා. මෙයා මෙයාට ආදරේ මෙයා මෙයාට ආදරේ මේ ඔක්කොම එක පොරකව. ගැටුම් ඇති කරගන්න දෙයක් නෑ. මේ දෙන්න වෙන වෙනම ආදරේ කියලා තිබුණා නැතු. ඒ නිසා බොහොම සරලයි. ඒක නිසා හරි පහසුයිනේ. මේකයි සමානුපාතිකයි. මෙයයි සමානුපාතිකයි. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ එහෙනම් මුන් දෙන්න සමානුපාතිකයි. ඕක තමයි උදේ සිසිල් නියමයේ සත්‍යාපනය කරනවා කියන්නේ. ඔන්න ඕක තමයි සිසිල් නියමයේ සත්‍යාපනය වෙනවා. ආකාරය. හරි? දැන් දැක්කලනේ මේ ටික දාගන්න. දැන් ඔන්න කතන්දරේ හරි සිසිල් නියමයේ සත්‍යාපනය කරලා දැන් ඉවරයි. ඒතර අපිට පුළුවන් සිසිල් නියමයේ සත්‍යයිනේ. සිසිල් නියමයේ සත්‍යයි නිසා ඉතින් මෙහෙම තර්කයක් කියන්න පුළුවන්. මේක මේ ප්‍රැක්ටිකල් එකට අදාළ කාරණයක් නෙමෙයි. මේක මේ තියරි පොතට අදාළ කාරණයක්. අපිට මෙන්න මෙහෙම එකක් කියනවනේ. මෙන්න මෙතන එකක් කියනවනේ q බෙදීම t සමානයි mw cw ධන mc cc d theta by dt කියලා එකක් යනවානේ. එතන මෙතනින් යනවා dq by dt එක. ඔහොම එකකට දැන් මෙතනින් ඇවිල්ලා තියෙන්නේ. එතන මෙන්න මේකට පුළුවන් පුතේ අපිට ලියන්න ka theta ඍණ theta r කියලා සිසිල නියමයේ ලියතන. මම මෙන්න මේ පදය මම එහෙම තියාගන්නවා mw cw ධන mc cc වාරයක් d theta by dt. මම මෙතනින් d theta by dt උක්ත කරගත්තොත් එහෙම මට එනවා ka බෙදීම mw cw ධන mc cc වාරයක් theta ඍණ theta r කියලා. මේ ඔක්කොම නියතනේ. රුට්ට සාවධානව බලන්න. ඔය තියෙන සියලුම පද නියත පුතේ. දැන් මොකද කියන්නේ? ඔය තියෙන සියලුම පද නියත. right? මෙන්න මෙහෙම පුළුවන් අපිට ප්‍රකාශනයක් ඉදිරිපත් කරන්න. අර අපි ඉස්සර පරීක්ෂණාත්මකතු දෙවෙනි ප්‍රකාශනයේ තියෙන sorry පළවෙනි ප්‍රකාශනයේ ඒ පළවෙනි ප්‍රකාශනයේ අපිට පුළුවන් මේ ප්‍රැක්ටිකල් එක මුකුත් නැතුව සිසිල් නියමය සත්‍යයි කියලා අරගෙන මේ අවස්ථාව දාලා ඉවරලා මෙහෙම පෙන්නන්න. එතකොට එතනදී k කියලා කියන්නේ k ඩබල් ඩෑෂ් කියලා කියන්නේ කවුද? සංවහන නියතය බෙදී වාරයක් පෘෂ්ඨික විමෝචකතාවයේ වාරයක් වර්ගඵලය බෙදීම mw cw ධන mc cc. හොඳේ? තේරුණා නේද? ඒක ලොකු පදයක් තමයි එතන තියෙන නියතය. ඕක තමයි ඕගලන්ට ටීචර්ස් ගයිඩ් එකේ මෙන්න මෙහෙම පෙන්නන්න කියලා තියෙන්නේ. මේ d theta by dt d theta by dt මේ තියෙන්නේ. එන්න මේ ප්‍රකාශය. theta ඍණ theta r
K කියලා කියන්නේ මම උතර ගත්ත K double dash. ඒතර කොයි හරි තරකදී ඔයගලන්ගේ K මොකක්ද කියලා හෙව්වොත් එහෙම. හරියට ප්‍රකාශනයේ නැවත සාධනය කරලා බලන්න. මොකද එන්නේ K කියලා මේ මරදියන් ඉන්න හදන්න එපා හොඳේ. ඒ නිසා මේ වගේ දැන් අහනවා ප්‍රැක්ටිකල් වලට පන්න අහනවා. හරිනේ? right. මේක දාගන්න. අම්මට සරම ගෝනේ. දැන් සිසිලන ශීඝ්‍රතාවය සහ අමතර උෂ්ණත්වය අතර සම්බන්ධය පහත පරිදි සෛද්ධාන්තිකව සාධනය කළ හැකියි. හරි? ඒක සිහි බුද්ධියෙන් නිවි හැනීල කරන්න ඕන කොටසක් නිසා තමයි පුතේ මෙච්චර මේ ස්ලෝලි කරේ. දැන් තියෙන අපිට මේක ඊළඟ ප්‍රැක්ටිකල් එක. මේ ප්‍රැක්ටිකල් එක තමයි විශිෂ්ට ශබ්දාන්තාව සංසන්දනය කිරීම. හරිනේ? දැන් මාතෘකාව මේක දාගන්නකො. මේක දාගන්න ළමයි මේක දාලා විනාඩි 15ක වගේ පොඩි බ්‍රේක් එකක් අරන් එන්න. මේක දාලා අපි ඊට පස්සේ මේකේ ප්‍රැක්ටිකල් තව දෙකක් විතර සාකච්ඡා කරනවා. ඒක නිසා අද ටිකක් ප්‍රැක්ටිකල් ටික පුළුවන් තරම් ඉවරක් කරගන්න try එකක් දෙමු. ගුප්තතාවයේ ප්‍රැක්ටිකල් කීපයකුත් සාකච්ඡා කරන්න තමයි උත්සාහය තියෙන්නේ. ටගල මේක දාගන්න. මේක දාගෙන ඉවරලා විනාඩි 15ක 20ක විතර ඉන්ටර්වල් එකක් කරන්. Mic එක off. සමාවෙන්න ඕන. මෙච්චර ලක්කෝ කියලා දෙන්නේ මේ මයික් ඔෆ් කරලානේ. මාතෘකාව ලියන්න. විශේෂ ශබ්දාර්ථ සංසන්දනය. චිකි. දැන් මාතෘකාව විශිෂ්ට ශබ්දාර්ථ සංසන්දනය.
හරි. මොකද කරුනේ? මෙන්න මේකේ කැලරිමීටරය අරගෙන මේ කැලරිමීටරයට අපි දානවා පුතේ 3න් 2ක් විතර පිරෙන ජලය. ජලය දාලා තප්පර 30න් දෙයට ප්‍රැක්ටිකල් එක කරලා හරි තප්පර 30න් දෙයට ප්‍රැක්ටිකල් එක කරලා අපි මෙයාගේ සිසිලන වක්‍රය අඳ ගන්නවා. ඊළඟට මේ භාජනයම අරන් මේ භාජනයමයි ගන්නෙ. කිසිම වෙනසක් කරන්නේ නැහැ. මේ භාජනයම අරන් හොඳට පිරිසිදු කරලා වේලලා ඒකට අදාළ ඊළඟ ද්‍රවය දාලා තව ද්‍රවයක් දාලා දාන්නේ පුතේ කලින් ප්‍රමාණයටම තමයි. කලින් ප්‍රමාණයටම තමයි දාන්නේ. මේකේ තියෙන්නේ ජලය පොඩ්ඩක් තමා කරනවා. මේකේ තියෙන ඊළඟ ද්‍රවය තමා දානවා. හරිනේ? ඊළඟ ද්‍රවය උතන දාලා අපි ආයි මොකද කරන්නේ? මේ වක්‍රයේ උඩම මෙයාගේ සිසිලන වක්‍රය අඳිනවා. දැන් මොකද අපි සාමාන්‍යයෙන් මේ ගන්න ද්‍රවය මෙයාට වඩා වීතාදා අඩු එක්කෙනෙක් නම් මෙයාට යටින් යනවා. ජලයට වඩා වීතාදා වැඩි එක්කෙනෙක් නම් මේක උඩින් යනවා. අපේ උපකල්පනය තමයි CW විශාලයි CL නම් මෙන්න මෙහෙම ප්‍රස්තාරය යන එකම උෂ්ණත්වයෙන් පටන් ගන්නෙ. කාබන් උෂ්ණත්වයෙන් ලං වෙනවා. හරි. උඩින් යන්නේ ජලය යටින් යන්නේ අදාළ ද්‍රවය. හරි. පැහැදිලි? මේ ඉන්නේ ලික්විඩ් එක මේ ඉන්නේ ජලය. තේරෙනවද? පිරිසිදු කරන ලද කැලරිමීටරයක් ගෙන ඉහත පරීක්ෂණයේ පරිදි අටවා ඉහත පරීක්ෂණයේ පරිදි අටවා ඒ පරිමාවෙන් 3න් 2ක් පමණ වන තෙක් ඒ පරිමාවෙන් 3න් 2ක් පමණ වන තෙක් ජලය යොදනු ලැබේ. මෙම ජලය සෙල්සියස් 70 පමණ නිශ්චිත උෂ්ණත්වයක පවත්වාගෙන ඇත. සෙල්සියස් 70 පමණ නිශ්චිත උෂ්ණත්වයක පවත්වාගෙන ඇත. හරි. right. දැන් ඉන්පසු ජලයට අදාළ සිසිලන වක්‍රය නිර්මාණය කළ යුතුය.
දැන් ඉන්පසු එම කැලරිමීටරය පිරිසිදු කර වේලා කැලරිමීටරය පිරිසිදු කර වේලා කලින් පැවති ප්‍රමාණයටම ජලය පැවති ප්‍රමාණයටම ජලය පැවති ප්‍රමාණයටම අනෙක් ද්‍රවය යොදනු ලැබේ. අනෙක් ද්‍රවය යොදනු ලැබේ. එහි උෂ්ණත්වයද ජලයේ උෂ්ණත්වයට සමාන විය යුතුය. එහි උෂ්ණත්වයද ජලයේ උෂ්ණත්වයට සමාන විය යුතුය. ආරම්භ උෂ්ණත්වය. හරිනේ? ඊපසු එම ද්‍රවයට අදාළ සිසිලන වක්‍රයේද නිර්මාණය කර පාද පරිදි වීතාදා සංසන්දනය කළ හැක. මේ ටික ඇඳලා මේ ප්‍රස්තාරෙත් ඇඳ ගන්නකො. හොඳයි. මෙන්න වීතාදා කියන ඇත්තටම එතන වීතාදා කියන එකට වඩා තාපධාරිතාව කියන එක තමයි හරියටම හරියන්නේ. ඒ කියන්නේ ජලයයි අදාළ ද්‍රවයයි කැලරිමීටරය කියන පද්ධතියේ තාපධාරිතාව ගැන තමයි කතා කරන්නේ. හොඳයි. හරිනේ? සාමාන්‍ය මේ කතන්දරේ දැන් ලියා ගන්න. වීතාදා වැඩි ද්‍රවය සඳහා වැඩි ද්‍රවයේ සිසිලන වක්‍රය වීතාදා වැඩි ද්‍රවයේ සිසිලන වක්‍රය වීතාදා වැඩි ද්‍රවයේ සිසිලන වක්‍රය ඉහළින් ගමන් කරයි. වීතාදා වැඩි ද්‍රවයේ සිසිලන වක්‍රය ඉහළින් ගමන් කරයි. right. දැන් කොහොමද මේ තර්කය ගොඩනගන්නේ? ඔය තර්කය ගොඩනගන විදිය තමයි පුතේ දැන් මේ තියෙන්නේ. අපි දැන් මේ රූප සටහන් අපිට වැඩක් නැහැ. අපි දැන් යන්නේ කෙලින් ප්‍රස්ථාරය භාවිතා කරලා තමයි මේක කරන්නේ. හරි. දැන් මොකද කරන්නේ? මේ පරීක්ෂණයේ පොඩි එරර් එකක් තියෙනවා. මේ එරර් එක කොතනද කියන එක කියන්නම්. මේක කරලා ඉවරනාට පස්සේ ඊට පස්සේ බලමු මොකක්ද කරත්තේ කියලා. දැන් මේක යම් කිසි උෂ්ණත්ව වෙනසක් ගන්නවා.
මේ ගන්නවා theta naught කියලා. මේක theta 1 මේක theta 2. එතකොට මේ තියෙන පුතේ T liquid එක. හරි. මේ තියෙන T ජලය. හොඳට බලන්න මේ මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා මේක නම් පේනවා අඩුයි. මේ කළු පාටි ගඳින්නම්. right මෙන්න මේ ප්‍රස්තාර ටිකක් පැහැදිලිව අඳ ගන්නකො. කාලයේ අක්ෂය මම කාලයට තරම් මෙතන highlight කරන්න වෙන්නේ මෙතන මේ සටහන හොඳේ. ඒ නිසා මෙන්න මේ සටහන හරියට දාගන්න. ප්‍රස්තාරය ඇඳලා ආයි ලොකුවට ඇඳලා ඔන්න ලොකුවට ඇඳ ප්‍රස්තාරය ওই විදිහට අදාළ ජලයටයි ද්‍රවයටයි කාල සහ උෂ්ණත්ව වෙනසට ඒ කියන්නේ එකම උෂ්ණත්ව වෙනසකට අදාළ කාල ටික වෙන වෙනම දාගන්න. මොකද තමයි පුතේ වැදගත්. හොඳේ. ඔය ටික ටක් ගාලා දාගන්න. හොඳයි. දැන් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් එකම උෂ්ණත්ව වෙනසකට අදාළ ද්‍රව දෙකට ගත වෙන කාලය බලන්න. ඒතර මෙතන පැහැදිලි වීතාදා වැඩි ද්‍රවයට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. ඒතර මට ලියත හැකි ජලයට මම දාත හැකි Q සමානයි mc θ. එහෙනම් පුතේ ඊවතර ගිය හානි තාපය ඊවතර ගිය තාපය Q m w cw ධන m කැලරිමීටරය c කැලරිමීටරය θ1 ඍණ θ2 කියලා ඔක ලියන්නේ. එහෙනම් ඒ සඳහා ගත වෙච්ච කාලය tw ගෙන් බෙද්දා නම් මට මෙතනින් එනවා dq බෙදීම dt කාගේද පුතේ ජලයට සමානයි. මෙතන mw cw ධන mc cc වාරයක් මෙතනින් එනවා මේ පදය θ1 ඍණ θ2 බෙදීම tw. කොහොම විනාඩි කිල්ලනවා. අරලමයි sorry හොඳයි. එතන මෙහෙම ප්‍රකාශනයක් ගන්න පුළුවන්. ඊට පස්සේ ද්‍රවයට අදාළව මට පුළුවන් ওই විදිහට ප්‍රකාශනයක් ගන්න. dq බෙදීම dt liquid එක සමානයි m liquid c liquid m කැලරිමීටරය c කැලරිමීටරය θ1 ඍණ θ2 බෙදීම tl. දැන් මොකෝ වෙන්නේ? දැන් මේ මුළු භාජන දෙකේදීම මේ අවස්ථා දෙකේදීම භාවිතා කරේ එකම කැලරිමීටරය එකම මට්ටම එකම උෂ්ණත්වය. අපි දන්නවා යම් වස්තුවකින් තාපය හානි වීමේ ශීඝ්‍රතාවය අනුලෝම සමානුපාතිකයි කාටද? සමානයි ka θ ඍණ θr. එහෙනම් පුතේ මේ ජලය ගත්තත් ද්‍රවය ගත්තත්
තාපහානීමේ ශීඝ්‍රතාවයේ සලකා බලද්දී K කියලා කියන්නේ පෘෂ්ඨයේ විමෝචකතා සංගුණකය එහෙම නැත්නම් සංවහන නියතය. මෙතනදී පුතේ මේ K වල අගය මොකද කියන්නේ? මේ කැලරි මේ ජලයටත් ද්‍රවයටත් K කියන විමෝචකතාව කියන එක රඳාපවතින්නේ කවුරු මතද? කැලරිමීටරයේ පෘෂ්ඨ ස්වභාවය මත. එකම කැලරිමීටරය භාවිතා කරපු නිසා අවස්ථා දෙකටම එකම K ගියා. එකම උසකට ද්‍රවය භාවිතා කරපු නිසා එකම උසකටනේ ජලයේ ද්‍රවය දෙකම දැම්මේ. ඒ නිසා තාපයේ හානි වෙන පෘෂ්ඨ වර්ග බල දෙකත් අවස්ථා දෙකේදීම සමානයි. එකම උෂ්ණත්වයෙන් පටන් අරගෙන කාමර උෂ්ණත්වය දක්වා අඩුවීමක් සලකන නිසා අපිට මේ දෙන්නගේ අමතර උෂ්ණත්වයත් ළඟින් යනවා කියලා හිතන්න පුළුවන්. ඒ පදනමෙන් ඔන්න ළඟින් යනවා කියලා හිතන්න පුළුවන්. ඒ පදනමෙන් අපිට පුළුවන් මොකද්ද? මෙන්න මේකේ dq බෙදීම dt ජලය සමාන කරන්න dq බෙදීම dt ලික්විඩ් එකට. එතකොට පුතේ ඕක සමාන කරාට පස්සේ අපිට ප්‍රකාශනයක් ගන්න පුළුවන් කොහොමද? mw cw ධන mc cc θ1 ඍණ θ2 බෙදීම tw සමාන වෙනවා m liquid c liquid ධන mc cc θ1 ඍණ θ2 බෙදීම t liquid. ඔන්නෝම සමීකරණයක් ලියන්න පුළුවන්. මෙහෙම ලියන සමීකරණයෙන් අපිට cl කීයද කියලා හොයලා ගන්න පුළුවන්. එහෙනම් පුතේ කවුද අඩු කවුද වැඩි කියලා සංසන්දනාත්මකව හොයන්න නම් මේ ප්‍රස්ථාරය අන්දර පස්සේ සිසිල වක්‍රයේ උඩින් යනවද යටින් යනවද කියන එක කියන්න පුළුවන්. කවුද වැඩි කවුද අඩු කියන එක කියන්න පුළුවන්. නිශ්චිතවම CW දන්නවනම් මෙතන CW දන්නවනම් අපිට පුළුවන් මේකේ ද්‍රවයට අදාළ විශිෂ්ට ශබ්දාර්ථතාව කීයද කියලා නිශ්චිතව හොයලා කියන්න. ඒ නිසා මේ තර්කය දාලා අපිට පුළුවන්. එතන මෙතනදී කියන උපකල්පනය තමයි ජලයේ තාපහානි වීම ශීඝ්‍රතාවයත් ද්‍රවයෙන් තාපහානි වීම ශීඝ්‍රතාවයත් සමානයි කියලා ගන්න එක. එහෙම සමානයි කියලා ගත්තට පස්සේ අපිට තර්ක කරන්න පුළුවන්. ඒක ගන්නෙ කොහොමද? මොන පදනමකින්ද එහෙම සමානයි කියලා ගන්නෙ? එකම කැලරිමීටරය භාවිතා කරන නිසා එකම පෘෂ්ඨ වර්ග බලය, පෘෂ්ඨ ස්වභාවය, එකම මට්ටමට ද්‍රවය සහ ජලය භාවිතා කරන නිසා එකම පෘෂ්ඨ වර්ග බලය, අමතර උෂ්ණත්වය එක වගේකින් පටන් අරගෙන කාමර උෂ්ණත්වය දක්වා සිසිල් වෙන නිසා අමතර උෂ්ණත්වයත් එක හා ළඟින් යනවා කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක එච්චර සාර්ථක සාධාරණ නෑ. අන්න එතන තමයි පුතේ එර එක හිටින්නේ. ඒ එර එකට මේ පරීක්ෂණයේදී විසඳුමක් ලබා දෙනවා ප්‍රශ්නවලදී. මම දන්නේ මේ ප්‍රැක්ටිකල් එක මෙහෙම දාලා තියෙන්නේ ඇයි කියලා. ඒ කියන්නේ පුතේ මේ ප්‍රැක්ටිකල් එකේ අමුවේ වෙන්නේ නැති අවුලක් තියෙනවා. මේ අමතර උෂ්ණත්වය සමානයි කියලා අවස්ථා දෙකට ගන්න බෑ. මම දන්නේ මොන පදනමින් එහෙම දාලා තියෙන්නේ කියලා. ඒක වැරදි. කියන්නේ කලින් සිලබස් එකේ ඕක අපි ඉගෙනගත්තු සිලබස් වල බොහෝ පැහැදිලිව කිසිම වාද විවාදයක් නැතුව වැරද්දක් නැතුව නිශ්චිත උත්තරය අරන් තිබ්බා. මම දන්නේ ඒක වෙනස් කරලා ඒක අයින් කරලා දාලා මේ කුණුහරුපයක් දාලා ඉවර වෙලා අන්තිමට සාකච්ඡාවේ ඒක ගැන පොඩි සඳහනක් දාලා දෙන්න. ඒක නිවැරදි එක සාකච්ඡාවට දාලා මේ වැරදි සාගත සම්පූර්ණ අනුමල් කිසිම අදාළක් නැති මේ ගොබ්බ වැරද්ද ප්‍රැක්ටිකල් එකේ ප්‍රධාන කාරණාවෙන් දාලා තියෙනවා. ඉතින් මම දන්නේ ඇයි එහෙම කරලා තියෙන්නේ කියලා. කැම්පස් එකකින් හදුවා වෙන්න බෑ. මේ විදිහට. හරිලම ඒ නිසා මෙච්චර මේ හරක් විදිහට මේ වැඩේ කරලා තියෙන්නේ ඇයි කියන එක නම් ගැටලුවක් තියෙනවා. කෙසේ හෝ වේවා අපි මේක තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. මේකේ dq/dt අවස්ථා දෙකේ සමාන කරන්න තියෙනවා. එතන ටොම් පච්චයක් ඇත්ත කියලා හිතාගෙන තමයි සමාන කිරීම කරන්න තියෙන්නේ. හැබැයි ඒක මම ප්‍රශ්නකදී නිවැරදි කරලා ඒ අවුල හදලා දෙන්න. හරි? right. ඉතින් ලියන්න. එකම කැලරිමීටරයේ භාවිතා වෙන නිසා පෘෂ්ඨ ස්වභාව සමාන වන බවත් එකම පරිමාවකට
එකම පරිමාවකට ජලය සහ ද්‍රවය පුරවන නිසා තාපය හානි වන පෘෂ්ඨ වර්ගඵලයේ සමාන බවත් අමතර උෂ්ණත්වයන් හි විචලනය ද්‍රව දෙකටම සමාන බවත් සලකා ජලයේ සහ ද්‍රවයේ තාපය හානියේ ශීඝ්‍රතා පහත පරිදි සමාන කර ඇත. nine CL සොයාගත හැකියි. right හරි පුතේ. දැන් ඩග් ගාලා මේක දාගන්න. අර අමතර උෂ්ණත්ව සමාන බවක් උපකල්පනය කරනවා කියලා කියලා තියෙන්නේ. දෙකම සමානයි කියලා. අන්න ඒකෙන් ඉරක් ඇදලා දරුවක් දාලා තියාගන්න. ඒක වැරදි කියන එක. හොඳේ. මේක ගැටලුවක් තියෙනවා. මේකෙන් මොනව කරන්නද? ජාතික අධ්‍යාපන ආයතනයේ රිසිවරු කොහොමද දීලා තියෙන්නේ? ඒක වැරදි පුතේ. හොඳේ. කර්මයට හරි ඕක දෙන්නේ. ඉතින් මොන දෙයියන්ට කියන්නද? ඕක ඇහුවොත් එහෙම මාගින් ස්කීම් එක සිලබස් එකත් එක්කනේ යන්න තියෙන්නේ. නිසා ඔක ඇහුවොත් අනිවාර්යෙන් අහන සර් අනිවාර්යෙන් ඊළඟට මම මේ කියන සංශෝධනය කරනවාමයි. ඒක නොකර ඇහුවොත් එහෙම ෆිසික්ස් වලට කරන නින්දාව. හරිනේ? ඒ නිසා ටක් ගාලා මේක දාගන්න. හරි ළමයි. මොකද දැන් ප්‍රශ්න වලට අපි යමු. දැන් මේකේ තියරි එක කතා කරලා ඉවරයි. ප්‍රැක්ටිකල් එක සිද්ධ වෙන ආකාරය කතා කරලා ඉවරයි. අපි යමු ප්‍රශ්න වලට. මේ පරීක්ෂණයේහි පාඨාංක ලබා ගන්නා අනුපිළිවෙල ඉදිරිපත් කරන්න. මොනවද පුතේ දැන් පාඨාංක ලබා ගන්නා අනුපිළිවෙල? පළවෙනි එක තමයි මුලින්ම හිස් කැලරිමීටරේ ස්කන්ධය මැන ගන්නවා. ටිකත M1 කියලා. හිස් කැලරිමීටරේ ස්කන්ධය. දෙවෙනි එක ජලය සමග කැලරිමීටරේ ස්කන්ධය. ඊළඟට මොවෙන් අනු ජලය සමග කැලරිමීටරේ ස්කන්ධයත් මැන ගන්න. මේ පියවර එක්තරම්ම අවශ්‍ය කෙනෙක් නෙමෙයි. නමුත් මේක අපි ලියමු. ජලයේ ආරම්භක උෂ්ණත්වය
ඒක අපි සාමාන්‍ය වෙලසින් මැනලා ගන්නෙ. නමුත් මේක දන්නවා නම් වඩා සුදුසුයි. θ1 තමයි මේ ගන්න θ නෝට් එක. හරිද? ඊට පස්සේ මොකද්ද? තප්පර 30න් 30ට තප්පර 30ක කාල ප්‍රාන්තර කාල පරාස තුල ජලයේ උෂ්ණත්වය සහ කාලය මැනීම අර මම කියන්නේ තප්පර 30න් 30ට වහිනවා කියලා. ඒක තමයි පුතේ ඊළඟට තියෙන්නේ. ඊට පස්සේ 4 5 ජලය ඉවත් කරලාට පස්සේ ද්‍රවය ධන කැලරි මීටරයේ ස්කන්ධය. ඒක අපි ගත්තොත් M3. 6 මේ පියවර අත්‍යවශ්‍ය කෙනෙ නෙමෙයි. ද්‍රවයේ ආරම්භක උෂ්ණත්වය මේක තිර නෝට්මයි එන්නේ. 7 ඊට මෙන්න මේ කතන්දරේ. තප්පර 30න් 30ට මොයි බ්ලා බ්ලා කතන්දරේ ජලය වෙනුවට ද්‍රවය එනවා. 8 කාමර උෂ්ණත්වය එහෙම නැත්නම් පරිසර උෂ්ණත්වය θR. ඔන්න පුතේ කොහොමයි වැඩේ කරන්නේ? හරි. කොහොමයි පරීක්ෂණය කරන්නේ? මේ කාමර උෂ්ණත්වය අපිට පුළුවන් මෙන්න මේ 30න් 30ට උෂ්ණත්වයමයි ඉන්නේ. අන්න ඒ වෙලාවට දාන්න. හරිද? මේ කාමර උෂ්ණත්වය කියන එක අපිට ඕන නම් මෙන්න මෙතන කඩලා දාන්න පුළුවන්. මෙන්න මේ දෙක එච්චර අවශ්‍ය නැහැ. මම රතු පාට මේ නිල් පාටින් දරු දාලා තියෙන ඒවා එතරම්ම වැදගත් නැහැ. ඒවා වෙනසින් කරලා ගන්න ඒවා. මේ කාමර උෂ්ණත්වය අපිට පුළුවන් මෙතනටත් දාලා මෙන්න මෙයාව ගිහිල්ලා පස්සන්න කොහෙටද? මෙන්න මෙතනට. මොකද හේතුව? මේ 30න් 30ට කාලය අනුව උෂ්ණ 30න් 30ට කාලය අනුව උෂ්ණත්වය මැනලා 30න් 30ට කාලය අනුව උෂ්ණත්වය මැනලා කාමර උෂ්ණත්වය ඊට පස්සේ මයින්නවා නම් අපිට සාමාන්‍ය කාමර උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා ගන්නෙ. ඒතර වෙනස් වුණත් ගැටලුවක් නැහැ. මෙතනදී වෙනස් වෙලා නැහැ. ඒ වෙලාවේ කාමර උෂ්ණත්වය අපිට නිශ්චිතව ගන්න පුළුවන්. හරි? මේක මෙතනටත් දාන්න පුළුවන්, මේක මෙතනටත් දාන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හරිද? නෝක තමයි පුතේ පාඩම් ලබා ගන්නා පිළිවෙල. දාගන්නක් ගන්න. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ ඉහත පාඨාංක භාවිත කර θ1 සිට θ2 උෂ්ණත්ව වෙනසක් සඳහා θ1 සිට θ2 උෂ්ණත්ව වෙනසක් සඳහා වීතාදා සොයන සමීකරණය නැවත ලියන්න. වීතාදා සොයන සමීකරණය නැවත ලියන්න. ලියන්න බලන්න අක්කල්.
එහෙනම් මම පුතේ ටක් ගාලා තනි. එතන පුතේ මෙතන θ1 ට θ2 ඉවත් වෙලා යනවා. එතකොට මේ ප්‍රකාශනය ගත්තම පස්සේ TW සහ TL අපි කියන්නේ ප්‍රස්ථාර වලින්. ප්‍රස්ථාරයේ අධ්‍යයන දෙක එනවා. මෙන්න මේ MW කියන එක්කෙනාට M2 රින M1 එනවා. මේ MC කියන එක්කෙනාට M1 එනවා. මෙයාට M3 රින M1 එනවා. එතන M1 එනවා. මේක තමයි ප්‍රකාශනය. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ ලියන්න. ප්‍රායෝගිකව පරීක්ෂණය සිදු කිරීමේදී කැලරිමීටර් කටේ සිට සෙන්ටිමීටර් 1ක් පමණ පහළින් සිටිනසේ කැලරිමීටර් කටේ සිට සෙන්ටිමීටර් 1ක් පමණ පහළින් සිටිනසේ ද්‍රව ජල මට්ටම් පවත්වා ගනි. 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 මිට හේතුව කුමක්ද? මිට හේතුව කුමක්ද? කල්පනාකාරීව උත්තර දෙන්න. කල්පනාකාරීව උත්තර දෙන්න. හොඳේ. ඔය වගේ ප්‍රශ්න අහනකොට ඔය ප්‍රශ්නයේ අන්තර්ගතයේ ඇතුලේ නැත්නම් ප්‍රශ්නයේ ඇතුලේ විශේෂ කාරණයක් තියෙනවා. ඒ කාරණය පිළිබඳව අවධානය දීලා උත්තරේ දෙන්න.